නැවතත් අපි එකතු වෙන්නේ ආදරණීය ජීවිතයත් එක්ක. මේ සෝබාදහම සහ පරිසරය අතර අපි අතර මේ ජීවීන් අතර පවතින්නේ වෙන් කරන්න බැරි සම්බන්ධතාවයක්. අපිට හුස්ම ගන්න මේ හැමදේම ලබා දෙන්නේ මේ සෝබාදහම. ඉතින් මේ පාර ලෝක පරිසර දිනය පැවැත්වුණා පසුගිය ජූනි 5 වෙනිදා. එකම පෘථුවියක් කියන මාතෘකාව තමයි තේමා පාඨය උනේ. ඉතින් අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක පරිසර දිනයේ නිමිත්තෙන් කටයුතු කර ආයතනයක් පිළිබඳව. බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලෝක පරිසර දිනය වෙනුවෙන් ප්‍රතිවගා ව්‍යාපෘතියක් ආරම්භ කරා. අපි ඒ පිළිබඳව කතා බහ කරන්න සූදානම් මේ විශේෂාංගය තුලින්. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අකිල ප්‍රනාන්දු මහත්මයා. අයබෝන් සුබ උදෑසනක්. අකිල මහත්මයා මම කැමතියි දැනගන්න බ්‍රැන්ඩික්ස් ආයතනයේ නොයෙකුත් සත්කාර කරනවා නොයෙකුත් ව්‍යාපෘතීන් කරනවා මේකත් ඒ වගේ එක්තරා ව්‍යාපෘතියක් ලෝක පරිසර දිනයේ නිමිත්තෙන් කෙරුණු ප්‍රතිවගා ව්‍යාපෘතිය. ඇයි මේ වගේ ප්‍රතිවගා ව්‍යාපෘතියක් කරේ සහ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මේකේ තියෙන වැදගත්කම මොන වගේද කියලා මම කැමතියි දැනගන්න. right. පළමුවෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා සියත ටීවී ආයතනයට බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් අපට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ අපේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එක ගැන පොඩ්ඩක් කතා කරොත් අපි පරිසරය කියන්නේ අපි හැමෝම මේ පරිසරයේ හවුල්කාරයෝ. අපි තනි පුද්ගලයන් වශයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයතන වශයෙන් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ පරිසර පද්ධතියේ හවුල්කාරයෝ ජීවින්. ඉතින් අපිට කොයිලාකවත් ආයතනයක් විදිහට හෝ තනි පුද්ගලයෙක් විදිහට මේ පරිසර පද්ධතියෙන් බැහැර වෙලා අපේ පැවැත්මක් ගැන හිතන්න කොයිලාකවත් බෑ. ඉතින් මේක හොඳින් තේරුම් ගත්ත ආයතනය තමයි බ්‍රැන්ඩික්ස් ආයතනය කියන්නේ. ඉතින් පහුගිය ජූනි 5 වෙනිදාදී තිබ්බ ලෝක පරිසර දිනයට සමගාමීව වන රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මෙහි කේන්ද්‍ර කරගත්තේ අපගේ රම්බුක්කන ප්‍රදේශයේ පිහිටි අපගේ කර්මාන්ත ශාලාව. ඉතින් මෙහිදී මේ අතර විශේෂත්වය වුණේ මේ වැඩසටහන සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමාජිකයන් පමණක් නොවේ ජාත්‍යන්තර සහ පෞද්ගලික සහ විවිධාංශයේ කට්ටියගේ සහයෝගය අපිට මේ වැඩසටහන ලැබුණා. UNDP ආයතන United Nations Development Program ඒකට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නෙවෙයි මේ ප්‍රදේශයේ රමුක්කන ප්‍රදේශයේ තිබෙන පාසල් වලින් පොලිස් ස්ථාන වලින් රෝහල් වල ඉන්න නියෝජිතයන් පවා එකට සහභාගී වී මේ වැඩසටහන සාර්ථක කරගෙන අපිට සහයෝගය ලබා දුන්නා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කර ගැනීමට සහාය දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත මම මේක අවස්ථාවක් කරගන්නවා. ඔව් ඒ වගේම මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මේ ව්‍යාපෘතිය වැදගත්කම මොකක්ද කියලාත් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන්. බ්‍රැන්ඩික්ස් ආයතනය ඇත්තටම සස්ටේනබිලිටි එහෙම නැත්නම් තිරසාරත්වය කියන පැත්තට විතා විශාල අවධානයක් යොමු කරනවා. ඉතින් මම උදාහරණයක් වොත් එහෙම අපි මේ පරිසර තිරසාරත්වය කියන එක ගැන කතා කරන්න ගත්තේ මීට වසර 15කට පමණ. ඒකට දිගු ඉතිහාසයක් තියෙනවා. වසර 15කට පමණ පෙර ඉඳන්. ඉතින් අපි ඒ ක්‍රියාපිළිවෙලේ ඇවිල්ලා අපි ඇත්තට මේක අපේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට අපිට සලකන්න පුළුවන්. 2008 වකවානුවේදී අපිට හම්බ වුණා ලීඩ් ප්ලැටිනම් සර්ටිෆිකේෂන් එක අපේ සීදුව ෆැක්ටරියට. ඉතින් ඒ සීදුව ෆැක්ටරියට හම්බෙච්ච ප්ලැටිනම් සර්ටිෆිකේෂන් එක ඒ අවධියේදී ඇත්තටම කොහොත් එම සස්ටේනබිලිටි එහෙම නැත්නම් මේ පරිසර තිරසාරත්වය කියන එක ලෝකයේ තුල හෝ ලංකාව තුල ලොකුට කතා බහ වෙච්ච මාතෘකාවක් නෙමෙයි. ඉතින් අපි ඇත්තටම ඒ දේ සිද්ධ කළා. අපි මේකේ තවත් විශේෂත්වයක් වෙන්නේ අපි මේක ඇත්තටම මේ ලබාගත් ප්ලැටිනම් සර්ටිෆිකේෂන් එක ලෝකයේ පළවෙනි මැනුෆැක්චරින් සෙක්ටර් එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේ සිටින ආයතනයක් විදිහට ලැබෙන පළවෙනි අවෝඩ් එක තමයි අපිට මේ හම්බුනේ 2008 වසරේදී. ඉතින් ඇත්තට මම ලීඩ් සර්ටිෆිකේෂන් එක ගැන පොඩි අදහසක් කරොත් එහෙම ලීඩ් කියන්නේ අපි මොකක් හරි ඉදිකිරීමක් කරනවා නම් ඒක කර්මාන්ත ශාලාවක් වෙන්න පුළුවන්, බිල්ඩින් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් කරද්දී ඒක කොච්චර පරිසරයට එහෙම නැත්නම් පරිසර හිතකාමී විදිහට වෙනවද කියන එකට දක්වන එක්තරා රේටින් සිස්ටම් එකක් තමයි ලීඩ් සර්ටිෆිකේෂන් එක දෙන්නේ. ඒක ඇත්තම පිරිනමන්නේ ඇමරිකාවේ ග්‍රීන් බිල්ඩින් කවුන්සිලේ. ඉතින් එතනින් පටන් ගත්ත ගමන ඒක ලොකු ජර්නි එකක්. දැන් මේ වෙද්දී ඇවිල්ලා තිනවා. ඉතින් අපි විවිධ ව්‍යාපෘතීන් කරගෙන යනවා. අපි මේ පරිසර අපි මේ රුක්රෝපණ වැඩසටහන අපි මේ ජූනි 5 වෙනිදා සිදු කරපු එකත් ඒ ප්‍රෝග්‍රෑම් එකේම එක් අංගයක්. ඉතින් අපි හැමතිස්සෙම හිතනවා පරිසරය කියන්නේ අපේ
පාර්ට් එකක් අපේ අංගයක්. ඉතින් අපිට හැමතිස්සෙම මේකට කිරීමට යුතුයකම් කීපයක් තියෙන. ඉතින් ඒන් එකක් විදිහට සලකලා තමයි අපි මේ වැඩපිළිවෙල ජූනි 5 වෙනිදා සිදු කරේ. ඔව් ඔබතුමා සඳහන් කළ ආකාරයට බ්‍රැන්ඩික්ස් ආයතනය කියන්නේ ජාත්‍යන්තර කීර්තිය හිමි කරගත් ආයතනයක්. ඉතින් ඔබතුමාගේ ආයතනය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන අංශ මොනවද? අපි තිරසාරත්වය ගැන කතා කරනකොට ඇත්ත වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම එයා වෝටර් එර්ත් කියන අංශ තුන යටතේ අපි අවධානය යොමු කරනවා. අපේ පිළියස් තුනක් විතර අපි ගන්නවා සස්ටේනබිලිටි ෆ්‍රේම්වර්ක් එකේ. එහෙම නැත්නම් අපේ තිරසාරී ගමන් මගේ. ඉතින් මේ එයා කියන පිළියකේදී අපි ඇත්තටම අවධානය යොමු කරන්නේ බලශක්තිය පිළිබඳ. ඉතින් බලශක්තිය කියන්නේ අපි ඉන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ. ඉතින් නිෂ්පාදන ක්‍රියාවලියේ ඉන්නකොට අපිට ඇත්තටම බලශක්තිය අවශ්‍ය වෙනවා අපේ කටයුතු කරගෙන යන්න. ඉතින් අපි මේ එයා කියන පිළිවෙලකදී අපි බලන්න අපි කොහොමද මොන ප්‍රභේද වලින්ද අපි බලශක්තිය අරගන්නේ, අපි කොහොමද මේක තියෙන නාස්ති අඩු කරන්නේ, අපි කොහොමද මේක ඊයේ කරාට වඩා හොඳ විදිහකට රද කරන්නේ කොහොමද කියන එක ඒකෙදි බලනවා. ඉතින් ඊටත් අමතරව අපි තව අවධානය යොමු කරන දෙයක් තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසා කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් සිද්ධ වෙනවා පරිසරයට. ඉතින් ඒ පරිසරයේ සිද්ධ වෙන කාබන් ඩයොක්සයිඩ් විමෝචනයත් අපි බලනවා මේ එයා කියන පිළිවෙලක යටතේ. ඊට දෙවෙනි පිළිවෙලක විදිහට අපිට තියෙන්නේ වෝටර් කියන වතුර කියන කොටාශය. ඉතින් මෙහිදී ඔබ දන්නා අපි ඉන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියේ බොහෝ දෙනෙක් එකට එකතු වෙලා තියෙන 50000ක් පමණ සමාජිකයන් ප්‍රමාණයක් අපේ ආයතනවල වැඩ කරනවා. ඉතින් ඔවුන්ට අවශ්‍ය පානීය ජල අවශ්‍යතාවයන් සනීප ආරක්ෂාවට උදව් පාවිච්චි කරන ජලය හොඳ ගුණාත්මක භාවයෙන් තිබෙන බවට විශ්වාසවන්තව ලබා දීමටත් ඊට අමතරව අපගේ නිෂ්පාදන ක්‍රියාවලට අවශ්‍ය ජලය ලබාගෙන ඒවා අපි නිෂ්පාදන ක්‍රියාවලින් පස්සේ නැවත ඒවා බැහැර කරනකොට ඒ නියම ප්‍රමිතියෙන් යුතුව බැහැර කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කරනවා. ඊට අමතරව අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නාස්තිය කියන එක අපි හැමතිස්සෙම අවම කරන්න ක්‍රියා කරගෙන යනවා. ඉතින් අන්තිම පිළිවෙලක විදිහට අපේ තියෙන එර්ත් කියන පිළිවෙලක ඒ කියන්නේ අපේ තියෙන අපි අමුද්‍රව්‍ය අරගෙන අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් හදලා අපි ඒක අපනයනය කරනවා. නමුත් ඒකෙන් හැදෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අපි කොහොමද පරිසරයට හානියක් නොවන ආකාරයෙන් බැහැර කරන්න කියන එක තමයි අපි එතනදී ගොඩක්ම අපේ අවධානය යොමු කරන්නේ. ඉතින් ඔය කිව්ව තුනට අමතරව මම අර කියන්නේ සස්ටේනබිලිටි එහෙම නැත්නම් මේ පරිසර තිරසාරත්වය කියන එක කොයිලාකවත් බ්‍රැන්ඩික්ස් එකේ බිත්ති හතරට විතරක් යොමු කරලා කරන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි අපි ඒක. ඉතින් ඒකට අපි මේ අපේ කර්මාන්ත ශාලා කේන්ද්‍ර කරගෙන තියෙන අපි තම පාසල් වලට පොදු ස්ථාන වලට පාසල් වලට ආගමික ස්ථාන වෙන්න පුළුවන් රෝහල් වලට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබා දෙන්නේ කොහොමද? ඒවැය උන්ට අවශ්‍ය සනීපාර්ශක කටයුතු සඳහා අවශ්‍යතා සපයන්නේ කොහොමද කියන එක අපි මේ අපේ මනුසත්කාරය කියන වැඩසටහන යටතේ අවධානය යොමු කරනවා. ඔව් ඉතින් ඒ විදිහට බ්‍රැන්ඩික්ස් ආයතනයේ අවධානය යොමු කරන අංශ ගැන කතා බහ කරද්දී මට ඔබතුමාගෙන් අහන්න හිතෙනවා දැන් ආයතනයක් පටන් ගන්නවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. පටන් අරගෙන සාර්ථකත්වය කරා ඉහළටම ගමන් කරනවා කියන එක ඊට වැඩිය බාහිර දූරේ කටයුත්තක්. ඉතින් මේ සාර්ථකත්වය කරා ගමන් ගනිද්දී බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාර්ථකත්වය ගැන කතා කරන කතාන්තර බොහෝමයක් ඇති. අපි ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු. ඔව් ඇත්තටම ඔබ කිව්වත් වගේම බොහොමයක් තියෙන සාර්ථක අපි පහු කරපු සාර්ථක කඩයිම් මම කීපයක් කතා කරලා මම ඉස්සර කිව්වා වගේ ලීඩ් ප්ලැටිනම් සර්ටිෆිකේෂන් එක අපි සීදුව අපේ කර්මාන්ත ශාලාවට ලබා ගත්තා. ඉතින් ඒක ඇත්තටම බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරන සියලුම සමාජිකාවන් ඊට අමතරව ඇඟලුම් ශාස්ත්‍රයේ ඉන්න අපට ඊට අමතරව ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් මොකද ලෝකයේ පළවෙනි ලීඩ් පැටිම් සර්ටිෆයිඩ් ෆැක්ටරි විදියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සීදුව කර්මාන්ත ශාලාව නම් කෙරුණා. ඉතින් ඒ වගේම දෙයක් වුණා 2019 දී අපේ නවතම කර්මාන්ත ශාලාවක් වෙන කාබන් මඩකලුපේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ net zero carbon කියන සර්ටිෆිකේෂන් එකෙන් ලබා ගත්තා. ඉතින් මේකෙත් විශේෂත්වය වෙන්නේ මේකත් ලෝකයේ පළවෙනි ඇඟලුම් කර්මාන්ත ශාලාව විදියට නම් දරනවා net zero carbon කියන සර්ටිෆිකේෂන් ලබා ගන්න. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක වසර 15ක විතර ජර්නි එකක් අපි ගමන් මගක් අපි 2008 දී විතර පටන් අරගෙන දැන් මේ විදිහට වසර 15ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් මම බ්‍රැන්ඩික්ස් ආයතනයේ පොඩි අදිනීමක් හොත් අපි අපේ ප්‍රධාන කර්මාන්තය වෙන්නේ අපි ඇඟලුම් කර්මාන්තයේදී සිටින්නේ. ඉතින් අපි ඇඟලුම් නිෂ්පාදන
පිටරටට අපනයනය කළා එයින් ඩොලර් ආදායමක් ලබා ගන්න. ඉතින් අපි මේ උපයන ඩොලර්ස් ඇත්තටම අපේ රටේ ආර්ථිකයට බොහොම පිටුහලක් වෙනවා ශක්තිමත් කරගන්න. ඉතින් අපි 2008 වකවානුවේ විතර වෙන විට අපි මේ එක ඩොලර් එකක් නිපදවන්න අපිට ඇත්තටම එක ඩොලර් එකක් ලංකාවට ගේන්න කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 270ක් පමණ අපි වාතයට මුදා හැරියා. නමුත් අද වෙනකොට අපි කියන්න සතුටුයි අපි ඒ ඩොලර් එක ගේන්න අපි ඇත්තටම දැන් වාතයට මුදා හරින්නේ ග්‍රෑම් 33ක් පමණ අඩු ග්‍රෑම් ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ්. ඉතින් ඔබට පේනවා අපි ඒ වකවානුව තුළ වසර 15ක් තුළදී සෑහෙන ලොකු අඩු කිරීමක් කරගෙන තිබෙන අපේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය. ඉතින් ඒක පරිසර දූෂණය අවම කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක ව්‍යාපෘතියකින්වත් එක දවසකින්වත් වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඒක සෑහෙන දිනකගේ කැපවීම මැදේ වෙච්ච දෙයක්. ඉතින් අපි කරපු ව්‍යාපෘතින් කීපයක් ගැන කතා කරද්දී අපේ තියෙනවා සූර්ය බල ව්‍යාපෘතියක්. ඉතින් අපි මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවට් 13ක විතර ධාරිතාවක් එක් කරලා තියෙනවා. තව ඊළඟ මාස දෙක ඇතුළත අපි තව මෙගාවට් 7ක ධාරිත එකතු කරන තොර ඔක්කොම 20ක් පමණ වෙන මෙගාවට්. ඉතින් මෙහි විශේෂත්වය වෙන්නේ අපි අපගේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණය පාවිච්චි කරන්නේ අපේ බිම් ප්‍රමාණය පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරලා තියෙන අපගේ කර්මාශාලා තියෙන වහලවල් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ මගින් අපි මෙගාවට් 20ක් විතර විශාල ධාරිතාවක් අපි අපගේ විදුලි බල පද්ධතිය එකතු කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපේ නිෂ්පාදන ක්‍රියාවලියට ඇත්තටම කිව්වොත් මම විවිධ බල ශක්තියන් අවශ්‍යයි. ඉතින් තාප ශක්තියත් අපි නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැහැ. අපි එය පාවිච්චි කිරීමට ලබා ගැනීමට අපි පාවිච්චි කරා තෙල් භාවිතා කළා බොයිලර් දුවලා අපි ඒකෙන් ස්ටීම් ලබා ගත්තා. නමුත් අපි 2000 වසර 10කට වගේ පමණ පෙරදී අපි ව්‍යාපෘති කීපයක් සිද්ධ කළා. අපි ඒ බොයිලර් සියල්ලම දර වලින් දුවන බවට පත් කරගත්තා. ඉතින් දැන් අපි ඇත්තටම එමගින් වසරකට තෙල් ලීටර් මිලියන 3ක් පමණ ආයතනයටත් රටටත් ඉතුරු කරනවා ඒ කරපු ඉතින් ඊට අමතරව මේ වසර 15 තුර අපි එනර්ජි එෆිෂියන්සි නැත්නම් කාර්යක්ෂමතාවය ඵලදායීතාවය ඉහළ නංවන්න සෑහෙන වැඩපිළිවෙල කරගෙන ගියා. මොකද අපි හිතන්නේ සස්ටේනබිලිටි එහෙම නැත්නම් මේ තිරසාරත්වය කියන එක එකතැනකින් අතර වෙන දෙයක් කියලා. ඒ කියන්නේ ගමනාන්තයක් කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ හැමදෙස්සම මේක ඩිරෙක්ෂන් එකක්, ඒක ජර්නි එකක්. අපි දිගටම ගමන් කරන්න ඕන දෙයක්. ඉතින් හැමතිස්සම අපි බලන්නේ අපි ඊයට හිටිය වඩා හොඳ තැනකට අද හිටියට හොඳ තැනකට හිට ඉන්න විදිහ තමයි අපි හැමතිස්සම බලන්නේ. ඉතින් එෆිෂියන්සි කාර්යක්ෂමතාවය හැමතිස්සම අපි ඉවර නංවන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ ආයතනයේ මීට අමතරව දියත් කරන තවත් වැඩසටහන් තියෙනවද සහ හවුල්කාරීත්වයන් තියෙනවද? ඔව් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සස්ටේනබිලිටි මේ තිරසාර ගමන් මගේ ගමන් කරනකොට තනියෙන් ගමන් කරන්න බෑ. ඒක ඇත්තටම කට්ටිය අපි සියලු දෙනා එකතුලා යන්න ඕන ගමන. ඉතින් මේකේ පාර්ට්නර්ෂිප්ස් අපිට ගොඩාක් තියෙනවා. නමුත් මම කීපයක් කතා කරොත් එහෙම අපි IUCN ආයතනත් එක්ක අන්තර්ජාතික ආයතනයක් එක්ක එකතු වෙලා කරගෙන ගියා සහ කරගෙන යනවා. කැලණි ගඟේ වතුරවල තියෙන ගුණාත්මක භාවය පිළිබඳව මැන බැලීමත් ඊට අවශ්‍ය විධිවිධාන ගැනීමත්. මොකද කැලණි ගඟ කියන්නේ අපිට ඇත්තටම බොහොම අත්‍යවශ්‍ය ගංගාවක්. මොකද අපේ තියෙන පානීය ජල අවශ්‍යතාවය විශාල ප්‍රමාණයක් ලබා දෙන්නේ සපයන්නේ කැලණි ගඟෙන්. ඉතින් මොකද ඒකට කැලණි ගඟ ආශ්‍රිතව ලංකාවේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණිකුත් තියෙන ලංකාවේ. ඉතින් ඒ මැන බැලීමත් ඒ පරුසේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය ව්‍යාපෘතියක් අපි සිද්ධ කරා. ඉතින් මම අර ඉස්සර කිව්වා වගේ වන ව්‍යාපෘතියට අපි United Nations Development Program එක ඊට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන අපි අපේ ඔය green building lead certifications වලට ඇමරිකාවේ සහ ලංකාවේ green building council එකත් එක්ක වැඩ කරනවා. අපි sustainable energy authority එහෙම නැත්නම් සුණත්ය බල ශක්ති අධිකාරියත් එක්ක වැඩ කරන අපේ සූර්ය බල ව්‍යාපෘතීන් සදා. ඉතින් මේ වගේ ගොඩක් අපේ වැඩ කරගෙන යනවා ජාත්‍යන්තර සහ ලංකාවේ තිබෙන ආයතන සමග. ඔව්. ඔබතුමා ඒ විදිහට සඳහන් කරද්දී දැන් ඔබතුමාගේ ආයතනයත් එක්ක ඔබතුමා මේ කතා කරන විදිහට මේ තිරසාරකත්වය කියන සංකල්පය මොනතරම් දුරට වැදගත් වෙනවද? ඔව්. දැන් තිරසාරත්වය කියන එක මම කිව්වේ මීට වසර 15කට පමණ බ්‍රැන්ඩික්ස් ආයතන තිරසාරත්වය ගැන කතා කරනකොට ඒකට ලොකු අවධානයක් තිබුණෙත් නැහැ. ඒක ඇත්තටම
අත්‍යවශ්‍යම දෙයක් විදිහට සැලකුණේ නැහැ. මොකද ඒ ගැන ලොකු කතාවක් තිබෙන්නේ නැහැ නැති දෙයක්. ඉතින් නමුත් දැන් මේ වෙන විට තත්ත්වය බොහොම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔබ සුළු පරිමාණයේ කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්, මහා පරිමාණ කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්, තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ටාර්ට්අප් එකක් වෙන ඉතින් මොකක් වුණත් ඔබට තීරසාරත පිළිබඳව නැත්නම් සස්ටේනබිලිටි ගැන යම් කිසි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මෙහි මේ කම්පැනි හරිය ආයතනයේ පැවැත්මක් ගැන අපිට හිතන්න අමාරුයි. අපි මේ අවධියේදී සස්ටේනබිලිටි ගැන හිතුවේ නැත්නම් මේ තීරසාරත් ගැන හිතුවේ නැත්නම්. මම පොඩි උදාහරණයක් අරන් ඒකට පැහැදිලි කරන්නම්. සමහරවිට අහලා තියෙයි ඉකොලොජිකල් ෆුට්ප්‍රින්ට් කියලා දෙයක්. අපි ඉකොලොජිකල් ෆුට්ප්‍රින්ට් එකේදී කියන්නේ ලෝක ජනගහනයේ අවශ්‍යතාවයන් සපයන්න. අපේ පානීය ජල අවශ්‍යතාවය වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, නිවාස හදන්න ඕන, දැව වෙන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම අවශ්‍යතාවයන් පිරිමහන්න අපිට අවශ්‍ය රිසෝසස් නැත්නම් සම්පත් ප්‍රමාණය ලබා දෙන්න ලෝකය වගේ කී ගුණයක් ඒ කියන්නේ ගුණාකාරයක් විදිහට ඉදිරිපත් කරන කොච්චරක් ඕනද කියන එක. ඉතින් මේකේ මීට දශක කීපයකට පෙර ගත්තොත් එහෙම ඇත්තටම අපේ ලෝකයේ ජනගහනයට අවශ්‍ය සම්පත් දෙන්න ඇතිතරම් පෘථිවියේ සම්පත් තිබුණා. නමුත් මේ වන විට අපේ ලෝක ජනගහනය සෑහෙන විදිහට වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව අපේ පරිසර දූෂණය වෙලා තියෙන අපේ ජනතාව එච්චරම තිරසාරි බව ගැන අවධානයක් යොමු කරේ නැහැ. ඉතින් ඔය ඔක්කොමත් අපේ අවශ්‍යතාවයන් සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අපේ දැනට පෘථිවියේ ඉන්න ජනතාවට පෘථිවියේ ඉන්න අපේ ජනගහනයට අවශ්‍ය සැපයුම දෙන්න රිසෝසස් අපිට අවශ්‍ය දෙන්න අපිට පෘථිවිය වගේ 1.5 ගුණයක් අවශ්‍ය වෙනවා. නමුත් මේ භයානකකම තියෙන අපි මේ විදිහටම ගමන් කරොත් තව දශක කීපයකින් දෙකකින් පමණ අපි මේක දෙගුණයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා අපිට පෘථිවියෙන් දෙකක් නැහැ. අපේ එක පෘථිවියයි තියෙන්නේ. අපිට අවශ්‍යතාවය වෙන්නේ තව පෘථිවියක් නැහැ. ඉතින් අපි අනිවාර්යෙන් අපේ පැවැත්ම වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම ඒකයි කිව්වේ මේක අපිට දැන් ඉස්සරලා වගේ තිබුණොත් හොඳයි කියන තත්ත්වයකක් නෙමෙයි. මේක දැන් අනිවාර්ය සාධකයක් වඩපත් වෙලා මේ තිරසාරත්වය කියන එක. නැත්නම් පොඩි දෙයක් කිව්වොත් අර අපිට මම හිතනවා ඇයි මේක ලංකාවට වැදගත් වෙන්නේ කියලා කිව්වොත් අපි ඇත්තටම දැන් ඉන්න ක්‍රයිසිස් අපි ඉන්න තත්ත්වයට එක්ක අපි පිළිගන්න අපිට අපනයන ආර්ථිකයක් වෙනුවෙන් අපි රට ගමන් කරන්න ඕනේ. රටට ඩොලර් ගේන්න ඕනේ. ඉතින් ලොකුවට කතා වෙන මාතෘකාව. ඉතින් අපි ඇත්තටම ගත්තොත් එහෙම අපි ඉස්සර මතයක් තිබ්බ ශ්‍රී ලංකාවේ ලේබර් කොස්ට් එක අඩුයි කියන එක. නමුත් ඇත්තටම එහෙම නෑ. දැන් ඉතින් අපි ගත්තොත් එහෙම අපිට බංග්ලාදේශය, උගන්ඩා වගේ රටවල් එක්ක අපිට කෙන්යා වගේ රටවල් එක්ක අපිට ලේබර් කොස්ට් එකකින් තරග කරන්න අමාරුයි. නමුත් ඒ වගේම අපි ගත්තොත් එහෙම ටෙක්නොලොජි එකෙන් අපි තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි තාක්ෂණයේ ඉතා ඉහළටම ගිය රටක් නෙමෙයි. අපිට ජර්මනිය, ජපානය, එහෙම නැත්නම් කොරියාව වගේ රටක් එක්ක තාක්ෂණයෙන් කරන්න අමාරුයි. අපි නිෂ්පාදන පිරිවැය ගත්තොත් එහෙම ප්‍රොඩක්ෂන් කොස්ට් එක ගත්තොත් එහෙම අපිට බෑ ඉන්දියාව, චීනය, වියට්නාම වගේ රටක් එක්ක තරඟ ගන්න. ඔබ දන්නේ නැති චීනෙන් ගේන ගොඩක් දේවල් බොහොම ලාභයි කියලා කියන්නේ ඒක නිෂ්පාදන පිරිවැය අඩු හින්දා. ඉතින් හැබැයි අපිට ඉතින් ලොකු දෙයක් තමයි දැනට ලෝකයේ හැදිලා තියෙන ලොකු මාකට් එකක් සස්ටේනබල් ප්‍රොඩක්ට්ස් වලට, ග්‍රීන් ප්‍රොඩක්ට්ස් වලට ලොකු මාකට් එකක් හැදිලා තියෙනවා. හැබැයි ඒකට සප්ලයි කරන්න මෙහෙම රටක් කියලා ලොකුවට කතා බහ වෙන්නේ නැහැ. ඒක ලොකු මාකට් එකක්. අපිට විශේෂයෙන් යුරෝපයේ සහ US වල බොහෝ දෙනෙක් කැමති සස්ටේනබල් ග්‍රීන් ප්‍රොඩක්ට්ස් එහෙම ගන්න. ඉතින් අපිට පුළුවන් නම් මේ රටෙන් යවන මම මේ කතා කරන්නේ ඇඟලුම් කර්මාන්ත ගැන පමණක් නෙමෙයි. යවන තේ පැකට් එක වෙන්න පුළුවන්, නිමියදුමක් වෙන්න පුළුවන්, ඕනම අපනයන භාණ්ඩයක් අපිට යවන්න පුළුවන් නම් මේක සස්ටේනබල් ප්‍රොඩක්ට් එකක්, තිරසාර ප්‍රොඩක්ට් එකක්, මේක නිපැයුමක්, තිරසාර නිපැයුමක් අපිට එහෙම කියලා මේක මාකට් කරන්න පුළුවන් නම් මේකට ඕන තරම් ලොකු මාකට් එකක් තියෙන ලෝකේ. ඉතින් ඒක දැන් අපි ඒක ඉතා ඉක්මනින් අපි ඒක ගැන අවධානය යොමු කළා මේ අපි ඒක ඇඩ්වාන්ටේජ් එක අරගන්න ඕනේ. ඒ වගේ ආයතන වලට සමාගම් වලට ඔබතුමාලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඔව් අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. මොකද අපිත් එක්ක අපි දැන්ටත් එහෙම ආයතන කීපයක් එක්ක වැඩ කරගෙන ඉඳලා අපි වසරක් පාසා අපි සස්ටේනබිලිටි ෆෝරම් එකක් අපි කරගෙන යනවා ගිය අවුරුද්දේ ඉඳන්. ඉතින් ඒකෙදි අපි පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල ඒ වගේ අංශත් එක්ක එකතු වෙලා
මොකද මේක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තනියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි තනියෙන් ගිහලා වැඩකුත් නැහැ එහෙම ගමනක්. ඉතින් කණ්ඩායමක් විතර යන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි හැමෝගෙම සහාය සහ එකමුතියෙන් යන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඔව්. ඉතින් වර්තමානයේ අපි ආහාර අර්බුදයක් ගැන කතා කරනවානේ විශේෂයෙන්ම ලෝකාහාර අර්බුදයක් ගැන කතා කරනවා ලංකාවෙත් තියෙනවා ඒක. මේ ලංකාවේ ආහාර අර්බුදයට බ්‍රැන්ඩික්ස් ආයතනය මොන විදිහටද දායක වෙන්නේ? ඔව්. ඇත්තටම ගත්තොත් එහෙම බ්‍රැන්ඩික්ස් ආයතනය කියන්නේ ආහාර අර්බුදය පමණක් නෙමේ මේ රටේ ඕනම අර්බුදයක් වෙච්ච වෙලාවක බ්‍රැන්ඩික්ස් ආයතනය ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරන්න දෙපාරක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒකට උදාහරණ විදිහට මට ගන්න පුළුවන් අපේ ගම් වතුර අවස්ථාව වෙන්න පුළුවන්, කොවිඩ් ව්‍යසනයේදී වෙන්න පුළුවන්, අපිට දෙන්න පුළුවන් උපරිම දේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මම ගත්තොත් එහෙම ඇත්තටම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකී ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් ආහාර අර්බුදය බලශක්ති අර්බුදය මේ ඔක්කොටම මැදි වෙලා ඊටම දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී UNDP ආයතනය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ව්‍යාපෘතියක් කරගෙන යනවා පෞද්ගලික අංශ ආයතන සහ පෞද්ගලික personal donations එහෙම අරගෙන ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ලබා ගැනීමේ ව්‍යාපෘතිය. ඒකට බ්‍රැන්ඩික්ස් ආයතනය තමන්ගේ පූර්ණ සහයෝගය දීලා තියෙනවා. පූර්ණ සහය දීලා විතරක් නෙමෙයි අපි දැන්ටම ඒකට ක්‍රියාත්මක වෙලා වැඩ කරගෙන යනවා. ඉතින් අපි මේක බ්‍රැන්ඩික්ස් ආයතනය පමණ නෙමෙයි ගොඩක් පෞද්ගලික ආයතන එකතුලා කරන දෙයක්. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව Food and Agriculture Organization කියන එක United Nations වල තියෙන. ඉතින් මේ ගොඩක් කට්ටිය එකතුලා කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අපි හිතනවා අපි අපේ සහයෝගයයි මේ හැමෝගෙම දායකත්වයයි ඒක අපිට මේ ප්‍රශ්න ඉතා ඉක්මනට ගොඩ එන්න හැකියාවක් ලැබෙනවා කියලා. රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඔව් ඉතින් අවසන් වශයෙන් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් ඔබතුමා මේ සාකච්ඡාව පුරාවටම මේ තිරසාරකත්වය පිළිබඳව කතා බහ කරන්නේ. බ්‍රැන්ඩික්ස් ආයතනයේ තිරසාරකත්වය අතින් ඊළඟට තබන්න බලාපොරොත්තු වෙන දැවැන්ත පියවර මොකක්ද? ඔව්. තිරසාරත්වය පිළිබඳව අපි ගත්තොත් අපි ඊළඟ පියවර විදියට මම බොහොම කෙටියෙන් කොත් එහෙම අපි මම කියවා net zero carbon කියන එක අපේ බැටික්ලෝ අපේ මඩු කලපු ෆැක්ටරියට ලබා ගත්තයි කියලා. ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ ඉතුරු කර්මාන්ත ශාලා වලටත් ගෙනියලා ශ්‍රී ලංකාවේ තියෙන සියලුම කර්මාන්ත ශාලා net zero carbon කියන සර්ටිෆිකේෂන් එක ලබා ගන්න 2023 වෙනි ඊළඟ අවුරුද්ද වගේ වෙද්දී. ඒත් අපිට බොහොම කෙටි කාලේ ඒ සඳහා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනවා ඉන්දියාවේදී සහ බංග්ලාදේශයේත් ඊට අමතරව. ඉතින් එම රටවල් දෙකේත් අපි මේ net zero carbon කියන සර්ටිෆිකේෂන් එක ගන්න බලාපොරොත්තු වෙන 2025 විතර වෙනකොට. ඉතින් මේ net zero carbon එක අමතරව මම මේ තව දෙයක් කතා කරොත් එහෙම අපි මේ වකවානුවේදී අවධානය යොමු කරන තව දෙයක් තමයි material circularity නැත්නම් circular economy කියන්නේ. ඉතින් මම අර ඉස්සෙල්ලත් කිව්වා අපිට ඕන තරම් අපිට රිසෝසස් නැහැ අපිට සම්පත් නැහැ අපේ අවශ්‍යතාවයන් පිරිමහා ගන්න. ඉතින් අපිට තියෙන සීමිත ප්‍රමාණය අපි දැනගන්න ඕන අපි අපේ අවශ්‍යතාවයන් පිරිමහා ගන්නා වගේම අපේ ඊළඟ පරම්පරාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිරිමහා ගන්න ඉතුරු කරලා යන්න ඕනේ කියන්නේ. ඉතින් මේකත් එක්ක අපි මේක උදාහරණයක් කරන් පැහැදිලි කරොත් එහෙම අපි හිතන්නකෝ අපේ කර්මාන්ත ශාලාවකට අපේ රෙදි ගේනවා පොලිතින් බෑග් එකක දාලා. ඉතින් අපි ඒ රෙදි ටික එළියට අරගෙන අපි මේක නිෂ්පාදනයක් හදලා ඒක පිටරට යවනවා. නමුත් අපි මේ බෑග් එකට මොකද කරන්නේ? මේ බෑග් එක විසික් කරනවා නම් ඒක ලීනී කරනවා. අපි ඒක ගත්තා පාවිච්චි කරා විසික් කරා. ඉතින් අපිට එහෙම රිසෝසස් නැහැ දැන් ලංකාවේ ලෝකෙ. ඉතින් අපි ඒ වුණාට කරන්නේ අපි මේ පොලිතින් ටික අරගෙන ප්‍රතිචක්‍රීකරණය කළා ඒකෙන් තව නිෂ්පාදනයක් කළා ඒක වෙන නිෂ්පාදන ක්‍රියාවලියකට හෝ වෙනත් අපේ අවශ්‍යතාවයකට බෑග්යක් වෙන්න පුළුවන් මොකක් හරි කරලා ගන්නවා. මම මේක උදාහරණයක් හිතන පොලිතින් කියන එක අරගත්තේ. නමුත් පොලිතින් වලට අමතරව මේ කර්මාන්ත ශාලා තියෙන හැමදේම ඉදි කටු වෙන්න පුළුවන්, නූල් වෙන්න පුළුවන්, රෙදි කැබලි වෙන්න පුළුවන්. මේ හැමදේම කොහොමද අපි මේ සර්කියුලර් ඉකොනොමි මැටීරියල් සර්කියුලරිටි කියන concept එකක් ඉස්සරහට යන්නේ කියන එක අපි දවස්වල වැඩ කරගෙන යනවා. ඉතින් අපි හිතනවා අපි ඒ දේවලුත් එක්ක අනාගතයේදී තා හොඳ ගමනක් යන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා. ඔව් ඉතින් අපේ ප්‍රාර්ථනාව අනාගතයේදී බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉතාමත් හොඳ සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා. මොකද අපේ රටටත් ඉතාමත් වටිනා කියන ආයතනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් බ්‍රැන්ඩික්ස් ආයතනය. ඉතින් අපිත් එක්ක තොරතුරු කතා බහ කරන්න එකතුනේ බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී
අකිල ප්‍රනාන්දු මහත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අයබෝවන්. ස්තුතියි. ඉතින් අද ආදරණීය ජීවිතයේ වැඩසටහනින් ඊළඟ විරාමයට යන්න අපි සූදානම් වෙනවා. තවත් විශේෂාංගයක් තියෙනවා ඔබ වෙනුවෙන් සූදානම්ව රැඳී ඉන්න මේ ආදරණීය ජීවිතය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.